විභවාන්තරය කියන එක අර්ථ දක්වනවා. එතන මෙතන ලක්ෂයක් තියෙනවයි කියලා. මෙන්න මෙතනින් නම් මෙතෙන්ද යම්කිසි ආරෝපණයක් අරගෙන යනවා. කූලොම් එකක ආරෝපණයක් මෙන්න මේ ලක්ෂයේ නම් මෙන්න මෙතෙන්ට අරගෙන යනවා. මෙන්න මේ ලක්ෂ දෙක අතර විභවය වෝල්ට් එකක් කියලා කියනවා. එහෙමනම් Q කියලා ආරෝපණයක් මේ ලක්ෂය නම් මේ ලක්ෂයට අරන් ගියොත් ඇත්තට මෙතෙන්දී කරන කාර්යය W උනවා. මෙන්න මේ W සමාන වෙනවා QR V ට. එහෙනම් මෙයා Q කරන්න වැඩි කරනවා වගේ මෙතනත් මේක වැඩි. එක විභවාන්තරයක් එක වෝල්ට් එකක් කියන්නේ කූලොම් එකක ආරෝපණයක් ඒකක ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගෙන යෑමේදී කළ යුතු කාර්යය. එහෙනම් Q ප්‍රමාණයක් ගෙන යාම සඳහා කළ යුතු කාර්යය QV වෙනවා. එහෙනම් මෙන්න විභවාන්තරය සඳහා වන සම්බන්ධතාවයෙන් අර්ථ දැක්වීමෙන් අපි අරගෙන තිනවා W සමානයි QV කියලා. W සමානයි QV කියලා. හැබැයි අපි ගිය සතියේ ඉගෙන ගත්තා Q සමානයි IT කියලා. Q සමානයි IT කියලා සමීකරණයක් ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ Q වෙනුවට දැම්මොත් එimhe අපි W සමානයි මෙතන QV නේ. එහෙනම් Q වෙනුවට දැම්මොත් IT කියලා W සමානයි ITV මේ සමීකරණයම නැවත ලියන්න පුළුවන් W සමානයි PIT කියලා. මෙන්න උත්සර්ජනය වෙන තාප ප්‍රමාණය නැත්නම් තාප ශක්තිය W නම් ඒක සමාන වෙනවා VIT. ඊළඟට අපි දන්නවා V සමානයි IR. වියන්න එපා මොකද ඉස්සලා මම සමීකරණ ගන්න විදිහ කියාගෙන යන්නේ. V සමානයි IR. එhmenan මෙතන V වෙනුවට දානවා IR. ඒ කියන්නේ W සමානයි VIT. එන V වෙනුවට දානවා IR. මේ V වෙනුවට මෙන්න I මෙන්න T. දැන් මෙතනින් එනවා W සමානයි I වර්ගය R. ඔන්න ඊගාව සමීකරණ. එහෙනම් එකක් තමයි ප්‍රධාන W සමානයි QV. එකෙන් ගත්ත W සමානයි VIT. එකෙන් ගත්ත W සමානයි I වර්ගය R. ඊළඟට V සමානයි IR වල අපි ගත්තොත් එහෙම R උත්ත කරොත් එහෙම R කියන්නේ V බෙදීම. R කියන්නේ V බෙදීම. එහෙම නැත්නම් මේකේ I යුක්ත කරොත් I කියන්නේ V බෙදීම R. ඒ අනුව මෙතන R ප්‍රාගයක් ආදේශ කරලා සමීකරණයක් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන W සමානයි VIT තියෙනවා. මෙන්න මෙයාගේ අපි ඉස්සල්ලා ආදේශ කරේ V නේ. දැන් ආදේශ කරනවා I යුක්ත කරොත් I කියන්නේ V බෙදීම. එහෙනම් මෙතන W සමානයි V I කියන්නේ V බෙදීම මෙන්න T. එහෙනම් W සමානයි V වර්ගය T බෙදීම V වර්ගය T බෙදීම මේ ආකාරයට ගන්නත් පුළුවන්. මෙන්න මේ සමීකරණ ටික ව්‍යුත්පන්න කරන ආකාරය තමයි ඔය දීලා තින්නේ මේ මොකේද මේ ටියුට් එකේ. right එහෙනම් බලන්නකෝ විද්‍යුත් ධාරාවේ අණුව විභවාන්තරයේ අර්ථ දැක්වීමක් තියෙනවා. ඒටොයි ටියුට් එකේ පොඩ්ඩක් උඩින්ම ලියාගමු අපි. විභවාන්තරයේ අර්ථ දක්වන ආකාරය. ලියන්නේ නම් මේ විදිහට විභවාන්තරය කියලා පොඩ්ඩක් උඩින් ලියා ගන්න ඔය ටියුට් එකේ උඩින්ම. සන්නායකයක 1 ලක්ෂයක සිට සන්නායකයක 1 ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා
එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා ඒකක ආරෝපණයක් රැගෙනීමේදී කළ යුතු කාර්යයයි. ඒක ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යයයි. එහෙමනම් කූලෝම් එකක ආරෝපණයක් ගෙනීමේදී කරන කාර්යය V. ඒක තමයි විභවාන්තරය කියන්නේ. එහෙමනම් Q ආරෝපණයක් ගෙනීමේදී කරන කාර්යය මොකක්ද වෙන්නේ? QV වෙන්න ඕන. එහෙනම් මෙතන රූප සරණ අනුව දීලා තියෙන්නේ W සමානයි එහෙනම් මොකක්ද වෙන්නේ? QV වෙන්න ඕන. එහෙනම් මෙන්න කොටු ඇතුලේ එන සමීකරණ. ඒකක ආරෝපණයක් ගෙනීමේදී කරන කාර්යය වෝල්ට් එකකට සමානයි. එවනම් Q ආරෝපණයක් ගෙනීමේදී කරන කාර්යය QV වෙනවා. Q ආරෝපණයක් ගෙනීමේදී කරන කාර්යය QV වෙනවා. ඊළඟට අපි දන්නවා ධාරා විද්‍යුතයේදී අපි පළවෙනියටම කතා කරා Q සමානයි IT කියලා සමීකරණය. Q සමානයි IT. ආරෝපණ ප්‍රමාණය සමානයි ධාරාව වරක් කාලය. ආරෝපණ ප්‍රමාණය සමානයි ධාරාව වරක් කාලය. එහෙනම් මෙතන මෙන්න මේ සමීකරණයට මම දැන් පද ආදේශ කරන්නයි ලෑස්ති වෙන්නේ. බලන්නකො W සමානයි QV. හැබැයි Q සමානයි IT. එහෙනම් W සමානයි Q වෙනුවට දානවා IT මෙන්න V. මේක අපි මතක තියාගන්නවා W සමානයි VIT කියලා. ඔන්න ඔය සමීකරණය ගන්න ආකාරය තමයි දීලා තියෙන්නේ. බලන්න දෙවෙනි පළවෙනි සමීකරණය කියලා තියෙනවා. W සමානයි QV. Q කියන්නේ IT. එතන V අකුර මදි. ඒක දාලා නැහැ. W සමානයි QV. Q කියන්නේ IT නම් IT මේ V දාලා නැහැ. එතනින් දාගන්න V කියලා. එවනම් මෙතෙන් එනවා W සමානයි VIT. W සමානයි VIT. W සමානයි VIT. එහෙනම් මෙන්න එක සමීකරණයක් මොකක්ද? W සමානයි QV. ඊළඟ සමීකරණය තමයි අපි ගත්තේ W සමානයි VIT. W සමානයි VIT. ඊළඟට මෙන්න මේ ගත්ත W සමානයි VIT තියෙනවා. ඒකෙන් බලන්නකෝ V වෙනුවට දාලා තියෙනවා IR. V සමානයි IR නේ. V සමානයි IR වෙන්නේ ඕම් නියමයට. එහෙනම් මෙතන V සමානයි IR. මෙයා ගෙනිලා මෙතෙන් ආදේශ කරනවා. එහෙම වුණාම W සමානයි V වෙනුවට දානවා IR. මෙන්න තිබ්බයි මෙන්න තිබ්බටි. එහෙනම් මේක එනවා W සමානයි I වර්ගය RT. ඔන්න ඊගාව සමීකරණය. W සමානයි I වර්ගය RT. එතනත් හදාගන්නේ නම් දෙවෙනි සමීකරණය වෙන්නේ W සමානයි I වර්ගය RT. W සමානයි I වර්ගය RT.
ඊළඟට v සමානයි ir වලින්ම ගන්න පුළුවන් අපිට v සමානයි ir වලින්ම ගන්න පුළුවන් අපිට i කියන්නේ v බෙදීම r i කියන්නේ v බෙදීම r එහෙමනම් මෙතන i වර්ගය rt නේ එහෙනම් මෙතෙන් දානවා w සමානයි i කියන්නේ v බෙදීම r එයාගේ වර්ගය මෙන්න rt w සමානයි i වර්ගය rt කියන එක දාපුවා මේ විදිහට ගන්න පුළුවන් එහෙම වුණොත් මෙතන එනවා මෙයාගෙන් v වර්ගය බෙදීම r වර්ගය වරක් rt v වර්ගය බෙදීම r වර්ගය වරක් rt දැන් මොකද වෙන්නේ මේ එක r එකට මේකක් කැපිච්චාම මෙතන එනවා v වර්ගය t බෙදීම r v වර්ගය t බෙදීම r වෙනවා එහෙනම් ඊගාව අවසාන සමීකරණය එනවා w සමානයි v වර්ගය t බෙදීම r w සමානයි v වර්ගය t බෙදීම r එහෙනම් ඔන්න තුන්වෙනි සමීකරණය එනවා w සමානයි v වර්ගය t බෙදීම r සමීකරණ ගත්ත විදිය ටියුට් එකේ print කරලාම දීලා තියෙනවා මේ හැමතැනදීම W කියලා කියන්නේ උත්සර්ජනය වන තාප ශක්තිය. පැටලීමක් තියෙනවා නම් ලියා ගන්න W කියන්නේ උත්සර්ජනය වන තාප ශක්තිය. W කියන්නේ උත්සර්ජනය වන තාප ශක්තිය. එතකොට මෙන්න මේ සමීකරණ ටික මතක තියෙන්න ඕනේ. මම මේ ලියලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන සමීකරණ තෝරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතන මෙන්න මේ සමීකරණ දෙක මේ නිල් පාටින් ලියලා තියෙන සමීකරණ දෙක තියෙනවනේ. ඔන්න ඔය නිල් පාටින් ලියලා තියෙන සමීකරණ දෙක ගන්න අපි උපයෝගී කරගත්තේ මොනවද? මේ සමීකරණ දෙක ගන්න අපි උපයෝගී කරගත්තේ v සමානයි ir. එහෙනම් v සමානයි ir දාන්නේ ඕම් නියමයේ පිළිපදින ඒවා. එhmenan ඕම් නියමයේ පිළිපදින ගැටළු වලදී මේ ඕනෑම සමීකරණයක් භාවිතා කරන්න පුළුවන්. ඒ ඕම් නියමයේ අනුකූල නොවන අවස්ථාවලදී මෙන්න මේ දෙන්නා භාවිතා කරන්න right. අපි එනවා එහා පැත්තේ පිටුවේ ගණන් වලට. බලන්න එක්තරා විදුලි උපකරණයක් තුලින් අයියෝ මා හරි මයික් එක ඔන්න එක්තරා විදුලි උපකරණයක් තුලින් ඇම්පියර දෙකක ධාරාවක් මිනිත්තු 20ක් පුරා ගමන් කරනවා. උපකරණයේ පෙට්‍රෝලියම් මිශ්‍ර නම් මෙම උපකරණයෙන් උත්සර්ජනය වන තාපය අහනවා. දැන් මෙන්න මේක තමයි විදුලි උපකරණය. එයාග තුලින් ඇම්පියර දෙකක ධාරාවක් යනවා. පිටු අංකය 7 ගැටළු අංකය 1. මේකේ කොච්චර වෙලාවක් යනවද? මිනිත්තු 20ක් යන්නේ. ඒ කියන්නේ 20 වැඩි කිරීම 60යි තප්පර. මෙයාගේ R වලගේ දීලා තිනවා ඕම් 20ක්. අපෙන් අහන උත්සර්ජනය වෙන තාප ප්‍රමාණය අපි ගන්න එක W කියලා. හරි. එඳ ගන්න පොඩි රූප සටහන.
බලන්න අහන්නේ W නේ. ධාරාව දීලා තියෙනවා. R දීලා තියෙනවා T දීලා තියෙනවා. නේද අපිට ගන්න පුළුවන් මොකද්ද? W සමානයි I වර්ගය RT ගන්න පුළුවන්. එහෙමනම් W සමානයි I වර්ගය RT. W සමානයි I වර්ගය RT. එහෙනම් මෙතන W සමානයි I වර්ගය කියන්නේ 2 වර්ගය. R කියන්නේ 20යි. T කියන්නේ 20 වැඩි කිරීම 60. තාව ශක්තිය හින්දා අපිට ලැබෙන්නේ ජූල් වලින්. තාව ශක්තියෙන් අපිට ලැබෙන්නේ මොනවෙන්ද? ජූල් වලින්. එහෙනම් මෙතන W සමානයි 2 වර්ගය 4 වැඩි කිරීම 20 වැඩි කිරීම 20 වැඩි කිරීම 60. 6 වරක් 2 12යි 12 වරක් 2 24යි 24 ඒවා 4ක්. එතන 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 ඒවා 6ක්. අවසානයේ ලියනවා බිංදු 3ක්. 24යි 24යි 48යි 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 96යි. ජූල් 96යි කිලෝ ජූල්. බලන්න උත්තරේ හරිද කියලා. බලන්න උත්තරේ හරිද කියලා. කෙලින්ම මේ සමීකරණ ටික මතක තියෙන්න ඕනේ ශක්ති ජව සමීකරණ. පේපර් එක නෙමෙයි ටියුට් එක කරන්නේ ධාරා විද්‍යුතය. පිටු අංකය 7. එන්න බලන්න දෙවෙනි ගාන. මෙන්න මේ ධාරා විද්‍යුතයේ ප්‍රතිරෝධා කෝෂ කියලා දීලා තියෙන ටියුට් එක. ඉල්ලුම් තාපකයක් ඒ කියන්නේ හීටරයක් වෝල්ට් 200ක විභවාන්තරයකින් ක්‍රියා කරනවා. ඉල්ලුම් තාපකයක් වෝල්ට් 30ක විභවාන්තරයකින් 200ක විභවාන්තරයකින් ක්‍රියා කරනවා. ඒ තුලින් ඇම්පියර 5ක ධාරාවක් මිනිත්තු 5ක ගලා යයි නම් තාපීය බවට පත්වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අහනවා. right මෙන්න මේ ගිල්ලුම් තාපකයක ගාණක් දාලා තිනවා මේ සැරේ ප්‍රශ්න පත්‍රයේට ව්‍යුහගත රචනාවක් විදියට. ඔන්න ඒක මම ඕගලන්ට අද දවල් වෙනකොට දාන්නම්. ඒකට ඒක print out එකක් ගන්න WhatsApp එකක් දාන්නේ. ගිල්ලුම් තාපකයක් 230ක විභවාන්තරයකින් ක්‍රියාත්මක වෙනවා නම් මෙයාගේ වෝල්ටේජ් එක 230යි වෝල්ට්. ඒ තුලින් ඇම්පියර 5ක ධාරාවක් ගන්නවා. එහෙනම් මෙයා තුලින් I සමානයි 5යි ඇම්පියර ධාරාවක් ගන්නවා. තාපයේ බවට පත්වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය W කියන එකයි අහන්නේ. කොච්චර වෙලාවද? මිනිත්තු 5යි. එහෙනම් T සමානයි 5 වැඩි කිරීම 60යි. තප්පර. බලන්න උත්සාහයක් දරලා පුළුවන් වේද කියලා.
ये सत्य पेपर के अरे अभी कथा करो पेपर के ඕකම අනිත් පැත්තට අහලා දෙන්න. අර ඕම් නියමයේ ආශ්‍රිත පරීක්ෂණයක් දාලා. එතකොට ඒකට උත්තර ලිව්වනම් ඔයගොල්ලන්ට ඔය ගාන නිවැරදිව හදා ගන්න පුළුවන්. 34345,000 ජූල් කියලා දාලා තියෙනවා. ඔව් 345 කිලෝ ජූල්. එතකොට මෙතන දීලා දිනවා P දීලා දිනවා I දීලා දිනවා T දීලා දිනවා. එහෙනම් කෙලින්ම අපිට දාන්න පුළුවන් W සමානයි V යි. විභවාන්තරය කීයද? 230යි. ධාරාව 5යි. කාලය 5 වැඩි කිරීම හැට. දෙසියදිය වැඩි කිරීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 60. ඔව් 345.3යි කියන්නේ 345 කිලෝ ජූල්. කිලෝ ජූල් නම් 345. මේක බැරි වෙලාවත් අහන්න පුළුවන් අපිට විද්‍යුත් ශක්තිය ඉන්න මෙහෙම නැතුව කිලෝවොට් පැය වලින් අහන්න පුළුවන්. එතකොට 345යි 0.3යි ජූල් කියන එක නෙවෙයි කියන්නේ. එතකොට මේ ජූල් කියන්නේ තප්පරයට වොට් කියන එක. එතකොට මෙයා සමානයි වොට් බෙදීම තප්පර කියන එක. මෙයා පැය කරලා මෙයා කිලෝවොට් කරන්න ඕන. බහුවර්ණ වල එහෙම උත්තරත් බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොනවා නමුත් මේ මට ආරංචි විදියට විභාගයේ ඉස්කෝලේ අයට සහ ප්‍රයිවට් අයට ඉල්ලුම් කරන්න තිබ්බ දවස අද වෙන්න ඕනේ අන්තිම දවස. ඉස්කෝල වලට කෝල් එකක් දීලා බලන්න දැන් ඔය ඉස්කෝල වර්ජනියත් එක්ක ඒක මොන තත්ත්වයක්ද දන්නේ නැහැ. අන්තිමේදී මොනවා කරත් විභාග ලියා ගන්න බැරුණත් මේ මල ගෙලියක් වෙනවා. සමහර ඉස්කෝල වල අර පරිපාලන සේවයෙන් ආපු විදුහල්පතිලා ඉන්න ඉස්කෝල වල ඇප්ලිකේෂන් දාලා ඉවරයි මේ වෙනකොට. මොකද ඒගොල්ලෝ ස්ට්‍රයික් එකට සම්බන්ධ නැහැ. පරිපාලන සේවයේ නොමන විදුහල්පති ඉන්න ඉස්කෝල තියෙනවනේ. ඒ ගුරුවරු ස්ට්‍රයික් එකේ ඉන්නේ. අන්තිමේදී මොනවා නමුත් කෙලවෙන්නේ ඕගොල්ලෝ ගන්න. එින්දා පොඩ්ඩක් බලන්න විභාගයේ ඉස්කෝලෙන් දාන අය ඉස්කෝලේ අදාළ අංශ ප්‍රධානියට හෝ ප්‍රින්සිපල්ට හරි කෝල් එකක් දීලා මේ මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා ඇප්ලිකේෂන් එක දාගන්න බැරුණොත් අනිවාර්යයෙන්ම හැමදාම කෙලවෙන්නේ පොඩි මිනිහටනේ. මෙතෙන්දි කෙලවෙන්නේ ඕගොල්ලෝ. මොකද ඕගොල්ලන්ට මානව අයිතිවාසිකම් කියලා නඩු කියලා නඩු තීන්දුව රෝම වෙනකොට ඕගොල්ලන්ගේ ළමයින්ගේ ළමයිනුත් ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. මේක ලංකාව. ඒ ඉන්නා තමන්ගේ දේ තමන් කරගන්න වෙනවා. බලන්න ගැටළු අංකය 3. බල්බයක ප්‍රතිරෝධය ඕම් 6යි. 6යි ඕම් ප්‍රතිරෝධය.
ඒ කිසියම් විභවාන්තරයක් ඇති ස්ථානයක දැක්වුවාම කිසියම් විභවාන්තරයක් නම් අපි දන්නේ නැහැ විභවාන්තර. අපි ගන්නවා v කියලා. කිසියම් විභවාන්තරයක් ඇති ස්ථානයක දැබලා තප්පර 120ක් ක්‍රියාත්මක කරනවා. පිට වූ තාප ප්‍රමාණය කියන්නේ W කීයද? 2880යි ජූල්. අපෙන් අහනවා V මොකක්ද කියලා. බලන්න උත්සාහයක් දරලා. තිස් 7.94යි. W සමානයි V වර්ගයේ T බෙදීම R ගන්න පුළුවන් අපි. 12යි. W සමානයි V වර්ගයේ T බෙදීම R. එහෙනම් මෙතනින් V වර්ගය යුක්ත කරොත් මේ V වර්ගය සමානයි W R බෙදීම T. W R බෙදීම T. W කියන්නේ 2880යි ජූල්. ප්‍රතිරෝධය 6යි. ප්‍රතිරෝධය 6යි. කාලය 120. දෙදාස් 880 වැඩි කිරීම 6 බෙදීම 120 144යි. එයාගේ වර්ගමූලය ගන්න දෙන්නේ මෙතන 144. ඒ කියන්නේ v වර්ගය. එහෙනම් v කියන්නේ 144 මූල 12යි වෝල්ට්. වෝල්ට් 12. හරි. එහෙනම් අපි මේ භාවිතා කරේ ශක්ති සමීකරණ. මේ භාවිතා කරේ ශක්ති සමීකරණ. අපි එනවා ජවය විද්‍යුත් ක්ෂමතාවය කියන කොටස. බලන්නකො මෙතන W සමානයි VIT. W සමානයි I වර්ගය RT. W සමානයි V වර්ගයේ T බෙදීම R. මෙතන W කියලා කියන්නේ උත්සර්ජනය වෙච්ච තාප ප්‍රමාණය. ඔන්න පස්සේ සම්බන්ධ වෙච්ච අය. W කියලා කියන්නේ උත්සර්ජනය වෙච්ච තාප ප්‍රමාණය. බලන්නකො ශක්තිය සහ ක්ෂමතාවය කියලා ඊගාවට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහේ කොටසකින් බහුවර්ණයක් එනවා. මේක ගොඩක් සම්බන්ධ වෙන්නේ වියෝගත මාදිලිය ප්‍රශ්නයකට. වියෝගත මාදිලිය ප්‍රශ්නයකට තමයි සම්බන්ධ වෙන්නේ. සෙනසුරාදා අපි ඉරිදා රෑ ලියන පේපර් එකට ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්ලාතුව සූදානම් වෙන්න මම අද ප්‍රශ්න පත්‍රය දාන්නම්. ටයිප් සෙටින් එක එවලා තිබ්බා. ඒකේ අඩුපාඩු කීපයක් තියෙනවා. ඒක හදලා ඉවරලා. එතකොට ඒ කරනකොට ඔයගොල්ලන්ගේ උත්තර ටික තහවුරු කරගන්න තියාගන්න නැතුව නිකන් මං හදන උත්තරේ ලියාගන්න තියාගන්න නැතුව. ඒකට පිටින් සම්බන්ධ වෙලා ඉන්න අයට පේපර් එක අමාරුයි වගේ දැනෙනවා.
සමහර අය මැසේජ් දාලා තිබ්බා. හැබැයි ඔයගොල්ලන්ට ඒක අමාරුවක් වගේ දැනෙන්නේ නැත්නම් අවුලක් නැහැ. දැන් අපේ පන්ති වලට සහභාගී නොවන ළමයිනුත් ඒකට සහභාගී වෙනවනේ. එතකොට ඒ අය දාලා තිනවා සර් මෙව නම් අපි කවදාවත් කරලා නැහැ කියලා. ඔයගොල්ලෝ එහෙම නැහැ. ඔයගොල්ලෝ හැමදාම කරෙත් ඒව. ඉතින් ඕකින්ද ඔයගොල්ලෝ සූදානමින් ඉන්න පේපර් එකට. දැන් අද මම 10 විතර නෝකට පේපර් එක දාන්නම්. 10 බැරිුණොත් 12 එක වෙනකොටවත් මොකද ඒක ටයිප් කරන්න දීලා තියෙන ටික අඩුපාඩු ටික හදලා. ඒකට ඒකේ පුළුවන් අය print out එකක් ගන්න. print out එක අරගෙන පේපර් එකේ ඒ වෙලාව අනුව ලියන්න. බහුවර්ණ 25ක් දාලා තිනවා විනාඩි 50න් ලියනවා. ඊට පස්සේ නාලා කාලය ඉවරලා පැය භාගයක් වෙන් කරගෙන මියෝගත රචනා දෙක ලියනවා. ඊළඟට ආයෙ ඉතින් ওই මොන හරි තියෙන වැඩක් කරලා රචනා ප්‍රශ්න දෙකට පැයක් අරගෙන ලියනවා. ඒක විතරම පේපර් එක ලියන්න කියලා නියමයක් නැහැ. හැබැයි මොනවා නමුත් දිනලද කාලය අනුව පේපර් එක ලිවීම ඉතාල වැදගත් වෙනවා. උත්තරේ හරියනවද නැතිනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. નિયમિત කාලය තුල පේපර් එක ලිවීම තමයි වැදගත් වෙන්නේ. එතකොට නිර්මාණශීලී ප්‍රශ්න සාමාන්‍යයෙන් මම සාම්ප්‍රදායික ප්‍රශ්න වලින් අයින් කළා හිතලා හදන ප්‍රශ්නයක් දෙකක් දානවා. අන්න ඒව තමයි ඔයගොල්ලෝ සාර්ථක කරගන්න ඕනේ. මොකද අනිත් ටික හැමෝම කරනවා. දැන් ගියේ සැරේ අර දාලා තිබ්බා කැටලිටික් කන්වර්ටර් එකක්. මොකන්ද මේ මේ වාහනයක අපවායු පිරිපහදු කිරීමේ කැටලිටික් කන්වර්ටර් එකක්. එතකොට ඒක උත්පේදක ආශ්‍රයෙන් ප්‍රශ්නයක් දීලා තිබ්බේ. ප්‍රශ්නේ ඇතුළේම උත්තර ටික හංගලා තියෙනවා. ඕගොල්ලන්ට දින්නේ ඒක කියවලා බලලා උත්තර ටික ගලප ගන්න. ඉතින් තමන් හිතලා බලන්න තමන් කොයිතරම් සාර්ථක වුණාද නැද්ද කියලා. අනිවාර්යෙන් මම පන්තිවල උගන්වන්නේ හිතලා උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්න. තනියෙන් ගාණක් හදා ගන්න. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ මගේ පන්තිවල හිටපින්දා ඕගොල්ලන්ට ඒක අමාරු විය යුතු නැහැ. මගේ මතේ. හරි බලන්නකො. අපි ක්ෂමතාවය කියන එක අර්ථ දක්වනවා ඒකක කාලයකදී උත්සර්ජනය වන ශක්ති ප්‍රමාණය. ඒ විල ශක්තිය නිපදවනවා. හැබැයි ඒකක කාලයකදී වැය කරන ශක්ති ප්‍රමාණය ක්ෂමතාවයම තමයි. ඔන්න අතන පොඩි පටලවිල්ලක් තියෙනවා සමහර ළමයි ඉන්න විශේෂයෙන්ම මේ ධාරා විද්‍යුතිය අමාරු වෙලා තියෙන ගෑනු ළමයි ඉන්න. නෝ ඒගොල්ලෝ හොඳට අහගන්න. අපි ගත්තොත් මේ තියෙන්නේ හීටර් එකක්. වතුර රත් කරන එක. එතකොට මෙයා විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරනවා. විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරනවා. විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරනවා. දැන් අපි ගත්තොත් ජෙනරේටර් එකක්. මේකෙන් විද්‍යුත් ශක්තිය නිපදවනවා. ඒකෙන් විද්‍යුත් ශක්තිය නිපදවනවා. එතකොට අපි විද්‍යුත් ශක්තිය අපි ගාව තියෙන්නේ බහුතරයක් උපකරණ මොනවාද විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරන්නේ. එහෙනම් මේ හීටරේ ගහලා දිනනවා නම් 1500යි වොට් කියලා මේකෙන් අදහස් කරන්නේ මෙයාගේ ක්ෂමතාව. එයාගේ ක්ෂමතාවය. ඒ කියන්නේ ක්ෂමතාවය කියන්නේ කියලා දිනවා ක්ෂමතාවය මම P කියලා ගන්නම්. ඒකක කාලයකදී උත්සර්ජනය වන ශක්ති ප්‍රමාණය ක්ෂමතාවය හේවත් ජවයයි. ඒ වගේ මේකටම ලියා ගන්න එතනින්ම විද්‍යුත් පරිභෝජනය කරන විටකදී එතනම ලියා ගන්න විද්‍යුත් පරිභෝජනය කරන විටකදී ඒකක කාලයකදී වැය කරන ශක්ති ප්‍රමාණයයි. ඒකක කාලයකදී වැය කරන ශක්ති ප්‍රමාණයයි. ඒකක කාලයකදී වැය කරන ශක්ති ප්‍රමාණයයි. එහෙනම් මෙතන 1500යි වොට්. අපි ඉස්සලා ක්ෂමතාවයේ සමීකරණය ලියමුකෝ. එහෙනම් ක්ෂමතාවය සමාන වෙනවා ඒකක කාලයක් නේ කියන්නේ. එහෙනම් කාලය පල්ලෙහාට එනවා. ශක්තිය උඩට එනවා.
එහෙනම් ක්ෂමතාවය අපි කියන්නේ power. ශක්තියට ගත්තේ W. බෙදීම T. ඔන්න සමීකරණය එනවා. ශක්තියේ ඒකක ජූල්, කාලය තප්පර, තප්පරයට ජූල් හෙවත් මේකට කියනවා වොට් කියලා. තප්පරයට ජූල් හෙවත් වොට්. ඒ ටිකත් ඔහොමම ලියාගෙන යන්න ඉස්සරහට. ක්ෂමතාවය කියන්නේ P, ශක්තිය W, T. එහෙනම් ශක්තිය මෙන්න ජූල් වලින්, කාලය තප්පර වලින්, තප්පරයට ජූල් කියන්නේ වොට්. දැන් එහෙනම් මෙතන මේ වොට් 1500 කියන්නේ මොකක්ද? මෙන්න මෙයා මේ 1500 කියන එක මට ලියන්න පුළුවන් මේ විදියට. ජූල් බෙදීම තප්පර. එහෙනම් එකෙන් කියවෙන්නේ මොකද්ද? මෙයා තප්පර එකකදී විද්‍යුත් ශක්තියෙන් නම් ජූල් 1500ක් මොකද කරන්නේ? පරිභෝජනය කරනවා. විද්‍යුත් ශක්තිය ජූල් වලින් ගත්තාම තප්පරයකදී මෙයා 1500ක් පරිභෝජනය කරනවා. ඊගාවට මෙතන ගත්තාම මේක අපි හිතමුකෝ 5000ක් කියලා. 5000යි වොට් කියලා. එහෙනම් 5000යි වොට් කියලා හිතන්නකෝ. එතකොට එයා කරන්නේ මෙතන 5000යි වොට් කියන එක අපිට ලියන්න ඕන මේ ආකාරයට. 5000යි ජූල් බෙදීම තප්පර. ඒ කියන්නේ මෙයා තප්පර එකකදී විද්‍යුත් ශක්තිය වශයෙන් ගත්තොත් ජූල් 5000ක් නිපදවනවා. හැබැයි අපි විද්‍යුත් ශක්තිය ජූල් වලින් ඉදිරිපත් කරන්නේ නැහැ. විද්‍යුත් ශක්තිය ඉදිරිපත් කරන්නේ කිලෝවොට් වලින්. කිලෝවොට් පැය වලින්. ඒ හින්දා ඔන්න ඔය ගැටයක් තියෙනවා පොඩි ගැටයක් මෙතන. ඒක මං ගිය සැරේ පේපර් එකේ දුන්නා මේ ව්‍යුහගත මාධ්‍ය ප්‍රශ්න විදියට. ඒක මං කරේ නෑ. මේ සතියේ ඒක කරනවා. right. එහෙමනම් දැන් එමු අපි මෙන්න මේ ශක්ති සමීකරණේ ජව සමීකරණේ කියන කොටස. එහෙනම් අපි බලන්න ඕනේ අපිට ගැටලු වලදී ගොඩාක් හම්බෙන්නේ විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරන උපකරණ. විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරන උපකරණ තමයි හම්බ වෙන්නේ. විද්‍යුත් ශක්තිය උපදවන්නේ මොනවෙන්ද? ඩයිනමෝ වලින් පමණයි. රසායනික කෝෂ සාමාන්‍යයෙන් සමීකරණයකට ගන්නේ නැහැ. අපි මෙතන මේ ෆිසික්ස් වල ඒවා කෙමිස්ට්‍රි වලදී ගන්නවා. ඒ කොටස් අපිට ඇත්තේ නෑ සිලබස් එකේ. right. දැන් බලන්න වෙනවා මෙන්න මෙතන T මෙහෙට කියනවා. එහෙනම් W බෙදීම T මේ T මෙතෙන් ගිහපුවම මෙතෙන් එනවා VI. මොකන්ද W බෙදීම T කියන්නේ? දැන් ඉස්සෙල්ලා කිව්වා ක්ෂමතාවය. එහෙනම් P සමානයි VI. එහෙනම් මෙන්න තියෙනවා ශක්ති සමීකරණය. මේන් තියෙනවා ජව සමීකරණය. ශක්ති සමීකරණය ජව සමීකරණය. ඒ විදිහට මෙතෙන් W බෙදීම T එනවා. I වර්ගය ආවා. එහෙනම් මෙතනින් එනවා W බෙදීම T කියන්නේ P සමානයි I වර්ගය ආවා. P සමානයි I වර්ගය ආවා. මෙතෙන් එනවා W බෙදීම T සමාන වෙනවා V වර්ගයේ බෙදීම R. එහෙනම් මෙතන එනවා P සමානයි V වර්ගයේ බෙදීම R. right. එහෙනම් මෙන්න ශක්ති සමීකරණ ටික කොටු ඇතුලේ ලියන්න අන්න දිනවා ජව සමීකරණ ටික.
right ඉන්න 7 වෙනි පිටුවේ ගැටළු අංක 1 මේ දීලා තියෙන දත්ත ටික පොඩි රූප සරහනකට ගන්න. දාහයි වොට් ගිල්ලුම් තාපකයක් යොදා ජලය නැටවීම සිද්ධ කරනවා. ගිල්ලුම් තාපකයක් කියන්නේ හීටරයක්. එහෙනම් මෙතන P තමයි 1000 වොට් කියලා දීලා තියෙන්නේ. මේ සඳහා ගත වෙච්ච කාලය මිනිත්තු 2යි. මිනිත්තු 2යි කියන්නේ 60 වැඩි කිරීම 2යි. ඒ කියන්නේ 120යි තප්පර. පරිවර්තනීය තාප ශක්තිය අහන්නේ W තමයි යන්නේ. බලන්න උත්තරයක් ගන්න. අපි දන්නවා P කියන්නේ W බෙදීම T. P කියන්නේ W බෙදීම T. එහෙනම් මෙතන P කියන්නේ 1000යි වොට්. ඒකත් එක්ක මම හදන්නම්කෝ 1000යි. හොයන්න තියෙන්නේ W. කාලය තප්පර 120යි. මෙතන 1000යි වොට් කියන්නේ ජූල් තප්පරයට. එහෙම නැත්නම් ඒක අපිට ලියා ගන්න පුළුවන් මේ ආකාරයට. මේ වොට් කියන එක ලිව්වේ. මෙන්න W ඒ කියන්නේ මේ හොයන W මේ තියෙන්නේ 120යි තප්පර. මේ තප්පරට මේ තප්පරට අපි යනවා 120 වැඩි කිරීම 1000. ජූල් වලින් එන උත්තරේ. එන්නේ 12 120 වැඩි කිරීම 10 3යි ජූල්. සරලවම කිව්වොත් කිලෝ ජූල් නම් 120යි. කිලෝ ජූල් 120. අයි බලමු ඊගාව ගන්න 120 දාලා දෙනවා. හොඳයි කට්ටිය. right බලමු ඊගාව ගන්න. එක්තරා මෝටරයක ක්ෂමතාවය වොට්
20යි. අපි හිතමු මේක තමයි මෝටරය. වොට් 20ක්. එහෙනම් දඟරේ ප්‍රතිරෝධය R සමානයි 5යි යෝ. ඒ විදිහට ඒ තුලින් ගලන ධාරාව I තමයි යන්නේ. ඇම්පියර් දෙකක් කියලා දාලා තියෙනවා. එහෙනම් W සමානයි I වර්ගයේ RT T ගන්න බෑ. එතකොට W සමානයි V වර්ගයේ බෙදීම R. W සමානයි V වර්ගයේ T බෙදීම R. මේ සමීකරණේ W බෙදීම තියපුවම P සමානයි V වර්ගයේ බෙදීම R. V හොයා ගන්න වෙන්නේ. ඊගාව එක W සමානයි I වර්ගයේ RT. එහෙනම් W බෙදීම T කියන්නේ I වර්ගය R. P සමානයි I වර්ගය R. ගන්න පුළුවන් නේද එතකොට? W කියන්නේ I වර්ගය RT. එහෙනම් W බෙදීම T කියන්නේ P සමානයි I වර්ගය R. P කියන්නේ 20යි. I වර්ගය එයා තමයි හොයන්නේ. R කියන්නේ 5යි. 5 1යි 5 4යි. නා I වර්ගය කියන්නේ 4යි නා I කියන්නේ 2යි. ඇම්පියර 2. එන්න බලන්න ඊගාව ගන්න. විදුලි බල්බයක 250යි වෝල්ට් සහ 200යි වොට් ලෙස ලකුණු කරලා තියෙනවා. right ඒ ගාන හදන්න කලින් එන්නකෝ 8 වෙනි පිටුවට. 8 වෙනි පිටුවට එන්න. බලන්න කොතන යටින් බල්බ් එකක් දීලා තියෙනවා 240යි 60යි වොට් කියලා. මෙතන බල්බ් එකක් දීලා තියෙනවා. මෙයා 60යි වොට් කියලා ගහනවා. 240 වෝල්ට් කියලා ගහලා තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කියපු එක වැදගත් වෙනවා මෙතෙන්. මේ ගහලා තියෙන්නේ වෝල්ටීයතාවය සහ වොටීයතාවය. මේ ගහලා තියෙන්නේ වෝල්ටීයතාවය සහ වොටීයතාවය. මෙතන වෝල්ටීයතාවය තමයි 240යි වෝල්ට් කියන්නේ. වොටීයතාවය තමයි 60යි වොට් කියන්නේ. මොකක්ද එහෙනම් ඔය වෝල්ටීයතාවය වොටීයතාවය කියන්නේ? මේ 60යි වොට් කියන එකෙන් බල්බ් එක කියන්නේ මොකක්ද? බල්බ් එක කියලා කියන්නේ විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරන උපාංගයක්. බල්බ් එකකින් විද්‍යුත් ශක්තිය නිපදවන්නේ නැහැනේ. බල්බ් එකකින් කරන්නේ විද්‍යුත් ශක්තිය පරිභෝජනය. එහෙනම් ඔය 60යි වොට් කියලා කියන්නේ මොකක්ද? වොට් කියන්නේ ජූල් බෙදීම තප්පර. එහෙමනම් අපිට හිතන්න තියෙන්නේ මෙතෙන්නේ තප්පර එකකදී මෙයා කොච්චරද? ජූල් 60ක් වැය කරනවා.
තප්පර එකකදී ජූල් 60 වැය කරනවා. ඒ කියන්නේ අපි කියනවා එයා විදුලිය පරිභෝජනය කරන උපකරණයක් නම් අපි ප්‍රදානය කරන ක්ෂමතාව. හරි මම මේක සම්බන්ධ කරන්නේ ඊගාවට මේ කාර්යක්ෂමතාවය කියන කොටසට. බල්බ් එකට අපි දෙන්න ඕනේ විද්‍යුත් ශක්තිය. එහෙනම් අපි දෙනවා 60 ජූල් කියන ප්‍රමාණයක් තප්පරයකදී. අපි දෙනවා. අපි දෙනවා නම් ඒකට කියනවා අපි ප්‍රදානය කරනවා කියලා. එහෙනම් මේ ජූල් බෙදීම තප්පර කියන්නේ ක්ෂමතාවය. එහෙනම් මේ ප්‍රදාන ක්ෂමතාව. ඒක වෙනත් විදියකින් කිව්වොත් විද්‍යුතය පරිභෝජනය කරන උපාංගයක් නම් එයා තප්පරයකදී වැය කරන විද්‍යුත් ශක්තිය ප්‍රමාණය ජූල් වලින්. දැන් මෙයාගෙන් අපිට හම්බ වෙනවනේ මොනවාද ආලෝකය හම්බ වෙන්නේ. එතකොට මේ තප්පර එකකදී මෙයා දෙන ආලෝක ප්‍රමාණය ඒක මේ ගානේ දීලා නැහැ. ඒක තමයි ප්‍රතිදාන ක්ෂමතාවය. අපි දෙන එක ප්‍රධාන ක්ෂමතාවය අපිට හම්බෙන එක ප්‍රතිදාන ක්ෂමතාවය. මෙතෙන්දී ආලෝකයට අමතරව මොකද වෙන්නේ? තාප ශක්තිය හානි වෙලා යනවා. ආලෝකයට අමතරව තාප ශක්තිය හානි වෙලා යනවා. එතකොට අපිට හම්බෙන්නේ අපි බල්බ් දාලා කවදාවත් වතුරත් කරන්නේ නැහැනේ. ආලෝකය ගන්න. එහෙනම් මේක තමයි ප්‍රතිදාන ක්ෂමතාවය. එතකොට දැන් බලන්නකෝ මේ 60 කියන්නේ නම් මොකද්ද? මෙයා පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කොච්චරකදීද? තාපයේ. මේ තප්පර එකකදී පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. එතකොට මේ 240 කියන්නේ මොකක්ද? මෙන්න මෙයා උපරිම ක්ෂමතාවයකින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන විභවාන්තරය. මේ බල්බ් එක හරියට වැඩ කරන්න නම් මෙයාට 240ක වෝල්ටේජ් එකක් දෙන්න ඕන. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරක් වෙලාවට ගෙදර බල්බ් නිකන් යන්තම් පත්තු වෙලා තියෙනවා. මේක හොඳට බලා ගන්න පුළුවන් ওই ෆිලමෙන්ටස් බල්බ් අර පරණ කහපාට බල්බ් තියෙන ඒවා තියෙන. ඒ කියන්නේ බල්බ් එකට හරියට විභවාන්තරයක් සපෙන්නේ නැහැ. ඒතකොට එයාගෙන් හම්බෙන ආලෝක ප්‍රමාණයත් අඩුයි. එහෙනම් වෝල්ටීයතාවය කියන්නේ යම්කිසි විද්‍යුත් උපකරණයකට නියමිත ක්ෂමතාවයෙන් ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය කරන විභව අන්තරය. එහෙනම් බලන්න ගෙතන වෝල්ටීයතාවය සහ වොටීයතාවය කියලා තියෙනවා. ලියාගමු වෝල්ටීයතාවය කියන තැන. නිෂ්පාදකයා විසින් සහතික කරන වෝල්ටීයතාවය වොටීයතාවය කියලා තර ලකුණු දෙකක් තියෙනවානේ. අන්න එතන එක පළවෙනි තර ලකුණ ලියන්න. නිෂ්පාදකයා විසින් සහතික කරන තත්ත්ව යටතේ විදුලි උපකරණයක් පූර්ණ ක්ෂමතාවයකින් යුතුව ක්‍රියා කිරීම සඳහා එහි අග්‍ර අතර යෙදිය යුතු විභව අන්තරයයි. එහෙනම් මෙන්න මේ බල්බ් එක නියමිත ක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වීම සඳහා මෙයාට දෙන්න ඕනේ නම් කීයද? වෝල්ට් 240ක්. right එහෙනම් 240යි වෝල්ට් කියන තැන බල්බ් එකට පහලින් ලියා ගන්න.
බල්බය නියමිත ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා බල්බය නියමිත ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා බල්බය නියමිත ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා සැපිය යුතු විභව අන්තරයයි. සැපිය යුතු විභව අන්තරයයි. එන්න ආපහු දෙවෙනි උඩ තියෙන දර ලකුණ අපි දැන් ලියනවා වොටීයතාවය. කියන්න වොටීයතාවය නිෂ්පාදකයා විසින් සහතික කරන ලද තත්ත්වය යටතේ නිෂ්පාදකයා විසින් සහතික කරන ලද තත්ත්වය යටතේ නිෂ්පාදකයා විසින් සහතික කරන ලද තත්ත්වය යටතේ විදුලි උපකරණයකට නියමිත වෝල්ටීයතාවයක් ලබා දුන් විට උපකරණය ක්‍රියා කරනු ලබන ක්ෂමතාවයයි. එහෙනම් යටින් ලියන්න බලන්න අපිට 40යි වොට් කියන තැන 40යි නෙමෙයි ඒක 60යි වොට් කරගන්න. 60 නේ තියෙන්නේ 60යි වොට් කරගන්න. මෙහිදී බල්බය විදුලිය පරිභෝජනය කරන ක්ෂමතාවයයි. right දැන් ඉන්න 7 වෙනි පිටුවේ ගාන විදුලි බල්බයක් 250යි වෝල්ට් 200යි වොට් ලෙස ලකුණු කරලා තියෙනවා. මෙන්න බල්බ් එක 250යි වෝල්ට් 200යි වොට් ලෙස සලකුණු කරලා තියෙනවා. ඒට 250ගේ විභවාන්තරයක් දෙන්න නාම එයා තුලින් ගලන ධාරාව අහනවා. I සමග එයාගේ ප්‍රතිරෝධය R අහනවා. P දීලා තියෙනවා V දීලා තියෙනවා. මෙන්න P මෙන්න V. එහෙනම් මොකක්ද සමීකරණේ? P සමානයි V යි. P සමානයි V යි. එහෙනම් 200යි වොට්. විභවාන්තරය 250. මෙන්නයි. එහෙනම් 200 බෙදීම 250 සමානයි ධාරාවයි.
0.2යි වෙන්නේ. 5 වරක් නම් 4යි 5 වරක් නම් 5යි. 0.8යි නේද? 0.8යි. 0.8යි. ඊළඟට අපි දන්නවා W සමානයි I වර්ගය RT. එහෙනම් W බෙදීම T කියන්නේ P සමානයි I වර්ගය R. එහෙමනම් මෙතන P වලගේ දීලා තිබ්බේ 200. I වර්ගයේ 0.8 වර්ගය. මෙන්න එහෙනම් 200 බෙදීම 0.8 වැඩි කිරීම 0.8 සමානයි R. දෙසීය බෙදීම දශම 8 නැවත බෙදනවා දශම 8. 312.5. 312.5 ඕම්. right. ඊගාවට එන්නේ විද්‍යුත් ශක්තිය මෙනීමේ වාණිජ ඒකකය. 8 වෙනි පිටුවේ උඩම තියෙනවා. විද්‍යුත් ශක්තිය මෙනීමේ වාණිජ ඒකකය. සාමාන්‍ය විද්‍යුත් ශක්තිය මනීම සඳහා අපි උපයෝගී කරගන්නේ කිලෝවොට් පැය කියන එක. මොකක්ද මේ කිලෝවොට් පැයක් කියලා කියන්නේ? කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000ක්. කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000ක්. පැයක් කියන්නේ තප්පර 3600ක්. එහෙමනම් මෙතන වොට් කියන්නේ ජූල් බෙදීම තප්පර. වොට් කියන්නේ ජූල් බෙදීම තප්පර. එහෙනම් මෙන්න 3600 තප්පර. එහෙනම් මේ තප්පරේ මේ තප්පරේ කැපිටල් 36 වැඩි කිරීම 10 1 2 3 4 5යි. එහෙනම් මෙන්න මෙච්චරක ජූල් ප්‍රමාණය. අපි කියනවා කිලෝවොට් එකක් කියලා. ඒක අපිට ඕනනම් 3.6 වැඩි කිරීම 10.6 කියලා තියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් සම්මතයක් විදිහට තියන්නේ මේ වගේ. කිලෝවොට් පැයක් කියන්නේ 3.6 වැඩි කිරීම 10.6යි ජූල්.
right බලන්න එතකොට යටින් දීලා තියෙනවා විදුලිය පරිභෝජනය කරන උපකරණවල ගොටියේ ලෙස සඳහන් කර ඇත්තේහි ප්‍රධාන ක්ෂමතාවය. එන්නේ යා පරිභෝජනය කරන ක්ෂමතාව. විද්‍යුත් ජනක යන්ත්‍රවලදී ප්‍රතිදාන ක්ෂමතාවය මෙසේ සඳහන් කර ඇත. ඉතින් යටින් තියෙන සමීකරණය ඇත්තටම වැරදිලායි තියෙන්නේ. ඒකේ පරිභෝජනය කළ ඒකක ගණන කියන එක සමාන වෙන්නේ පරිභෝජනය කළ ඒකක ගණන සමාන වෙන්නේ කිලෝවොට් පැය ගණන. වැඩි කිරීම පැය ගණන. කිලෝවොට් පැය ගණන වැඩි කිරීම පැය ගණන. මේක පොඩ්ඩක් හදා ගන්න එතන. පරිභෝජනය කළ ඒකක ගණන සමානයි කිලෝවොට් පැය ගණන වැඩි කිරීම කිලෝවොට් පැය ගණන වැඩි කිරීම කිලෝවොට් පැය ගණන වැඩි කිරීම පැය ගණන. නෑ කිලෝවොට් ගණන වැඩි කිරීම පැය ගණන. පැය නෑ කිලෝවොට් ගණන වැඩි කිරීම පැය ගණන. කිලෝවොට් ගණන වැඩි කිරීම පැය ගණන. right එන්න ගැටලු අංක 1. ගැටලු අංක 1. 60 වොට් බල්බ් එක පැය එකමාරක් දැල්ලා තිබුණේ නම් පරිභෝජනය කරපු ඒකක ගණන අහනවා. ඒකකයක මිල 5.50ක් නම් වැය වූ මුදලක් අහනවා. හැටයි වොට් බල්බ් එකක් තියෙනවා. මෙයා කාලය පැය එකමාරයි. එකමාරයි පැය. පරිභෝජනය කර ඒකක ගන්න. එහෙනම් පරිභෝජනය කරපු ඒකක ගන්න හොයන්නේ කිලෝවොට් ගණන වැඩි කිරීම පැය ගණන. කිලෝවොට් ගණන වැඩි කිරීම පැය ගණන. බලන්න. වොට් 60යි දීලා තියෙන්නේ. එහෙනම් වොට් 60යි කියන්නේ කිලෝවොට් කරන්න 1000න් බෙදෙනවා. 10 රින් 3 කිලෝවොට්. මේ කීයද? එකමාරක් කියන්නේ 1.5. 60 1.5න් වැඩි වුණාම 90යි. 90 වැඩි කිරීම 10 රින් 3 කිලෝවොට් පැය. .09 එන විදුලි ඒකක 0.09යි කිලෝවොට් පැය වලින්. එහෙමනම් එක ඒකකයක් රුපියල් 5.5. එහෙනම්
5.5 වැඩි කරන්න ඕනේ 0.09. 750ක් විතර නෙවෙයි. 5.5 වැඩි කිරීම 0.09. 749ක් එන්නේ. 749 ආසන්න වශයෙන් 750ක් තමයි. 750 කාසියක් එම දැන් හොයා ගන්නවත් නැහැ. ඉන්න බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන. මෙයා 240යි වෝල්ට්. මෙයා 60යි වෝල්ට්. මෙයා 240යි වෝල්ට්. මෙයා 60යි වෝල්ට්. 40යි වෝල්ට්. මේක සම්බන්ධ කරලා දිනවා 240ක විභවාන්තරයකට. අහනවා පද්ධතියේ සමග ප්‍රතිරෝධය පද්ධතිය තුලින් ගලන ධාරාව එක් එක් බල්බේ අග්‍රතර විභවාන්තරය එක් එක් බල්බේ ක්‍රියාකරන ක්ෂමතාව. ඔක්කොම කරුණු ටික අහුවෙන උතනින්. බලන්න උත්තරයක් ගන්න පුළුවන් වේද කියලා. අහන්නේ සමග ප්‍රතිරෝධයනේ. එහෙනම් එක එක ඒවයි ප්‍රතිරෝධ හොයා ගන්න ඕනේ. මං ගන්නම් මෙයාගේ ප්‍රතිරෝධය R1යි කියලා. මෙයාගේ ප්‍රතිරෝධය R2යි කියලා. R1 සහ R2 විදිහට ගන්නවා ප්‍රතිරෝධ. බලන්න දීලා තියෙන දත්ත වලින් R හොයා ගන්න පුළුවන්ද? දීලා තියෙන දත්ත වලින් හොයා ගන්න පුළුවන් R. බලන්න මෙතෙන්ද P සමානයි V වර්ගයේ බෙදීම R කියලා ගන්න. දැන් සමීකරණය දාන්න. P සමානයි V වර්ගයේ බෙදීම R. එහෙනම් මෙයා 60යි. P වර්ගය කියන්නේ 240 වර්ගය.
240 වැඩි කිරීම 240. බෙදීම R 1. එවන R1 කියන්නේ 240 වැඩි කිරීම 240 බෙදීම 60. බිඳුවයි බිඳුවයි 6ක් 1යි 6ක් 4. එන R1 යගේ එනවා. 240 වැඩි කිරීම 4. නවසිය 60. ඔන්න R1 යගේ 960. එහෙනම් මෙයා 960. ওই විදිහටම ගන්න බලන්න R2. එහෙනම් අහපව වෙන්නේ v වර්ගයේ බෙදීම R. මොකක්ද v වර්ගය කියන්නේ? 240 වර්ගය. R වලගේ කීයද? ඒක තමයි හොයන්නේ. v වර්ගයේ බෙදීම p. හතලිය. බිඳුවයි බිඳුවයි 4ක් 1යි 4 වරක් 6. 24 වැඩි කිරීම 6. එකසිය 47. ඔව්. එහෙනම් මෙයා 144යි ඔව්. දැන් ආන්නේ සමග ප්‍රතිරෝධයනේ. බලන්නකො මේ බල්බ් දෙකම තියෙන එකම කම්බියනේ. එහෙනම් සමග ප්‍රතිරෝධය වෙන්නේ R1 ධන R2. R1 960. R2 147. එක්දාස් 104. සමග ප්‍රතිරෝධය වෙන්නේ ඒක. නේ මෙතන වැරදිලා නේද? 246න් වෙන්න නම් 144ක් වෙන්න තියන්නේ. 1440. එන ඒකට එකතු වෙන්න ඕනේ 960. දෙදාස් 400. ओम 2400. ඔන්න සමග ප්‍රතිරෝධයේ හෙව්ව. ඊළඟට අපෙන් අහනවා පද්ධතිය තුලින් ගලන ධාරාව. එන ඒක හොයන්න අපිට දාන්න පුළුවන් v සමානයි ir මුළු පද්ධතියට. අපි දානවා v සමානයි ir මුළු පද්ධතියට.
එහෙනම් අපි දාමු පද්ධතියටම v සමානයි IR. පද්ධතියටම දෙන විභවාන්තරය 240. පද්ධතිය දෙනින් ගලන දානමයි. එයා තමයි හොයන්නේ. සමග විතරෝද අපි හෙව්වා 2400. එහෙමනම් I වලාගේ එනවා 240 බෙදීම 2400. මෙතන 1යි මෙතන 10. 0.1 ඇම්පියර්. 0.1 ඇම්පියර්. ඊළඟට අහනවා එක් බල්බයක් අතර වෝල්ටේජතාවය. දැන් මෙතන 240ම දුන්නාට මෙයාට 240ම හම්බෙන්නෙත් නැහැ මෙයාට 240ම හම්බෙන්නෙත් නැහැ. හැබැයි මෙයා වැඩ කරන්න 240ක් ඕනේ හරියට. මෙයා වැඩ කරන්න 240ක් ඕනේ හරියට. කියන්නේ මේ බල්බ් දෙක නියමිත ක්ෂමතාවයෙන් වැඩ කරන්නේ නැහැ. මම ගන්නවා මෙයාගේ දෙකල රිබුවන්තරේ V1යි කියලා. මෙයාගේ දෙකල රිබුවන්තරේ V2යි කියලා ගන්නවා. එහෙනම් යන ධාරාව අපි හොයාගත්තා 0.1 ඇම්පියර කියලා. මම ඒක ලියා ගන්නවා. right. එහෙමනම් මෙන්න මෙතන මේ බල්බ් එකට විතරක් V සමානයි IR දාන්න. එහෙනම් මම මේක අංක 1 මේ අංක 2 කියලා දාගෙන අංක 1ට විතරක් දානවා V සමානයි IR. අංක 1ට V සමානයි IR. එහෙනම් එතන V වලගේ කීයද? V1. I වලගේ 0.1. මොකද මෙයා තුලින් යන්නේ ධාරාව මෙයා තුලින් යන ධාරාවත් සමානයි. හැබැයි යාගේ R කියන්නේ 960. එහෙනම් දශමයකින් අඩු වුණාම 96යි වෝල්ට්. එහෙනම් V1 කියන්නේ 96යි වෝල්ට්. මෙයාට V2 හොයන්න ඕන. V2 හොයන්න ඕනේ නම් මේ විදිහටම අපිට දෙවෙනි බල්බ් එකට V සමානයි IR දාන්න පුළුවන්. දෙවෙනි බල්බ් එක හොයන්න V සමානයි IR දාන්න පුළුවන්. හැබැයි එහෙම උවමනාවක් නැහැ. මොකද මෙන්න මේ දෙකලවර විභවාන්තරය කීයක්ද වෙන්නේ 240. එහෙනම් සම්පූර්ණ විභවාන්තරය 240. එයාගෙන් අඩු කරලා දානවා මෙතන V1. එතකොට ඉතින් වෙන්නේ මේ ටිකනේ. අඩු කරනවා V1. දැන් 240 අඩු කිරීම V1 කියන්නේ 96. එහෙනම් 240න් 96ක් අඩු කරා. එකසිය 47යි. 144යි වෝල්ට්. වෝල්ට් 144ක් වෙනවා. එන්නක තුන්වෙනි එකට. එක් බල්බයේ ක්‍රියා කරන ක්ෂමතාවය.
දැන් ඔය 60 වොට් කියන දීලා තියෙන ක්ෂමතාවයෙන් මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එක්කෙනෙකුට හම් වෙන්නේ 96යි අනිත් එක්කෙනාට 144යි. 240 කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ ක්ෂමතාවය වෙන වෙනම හොයන්න ඕනේ. මොකක්ද දන්නේ? P සමානයි VI. එක එක අවස්ථාවට වෙන වෙනම දාන්නේ P සමානයි VI. එහෙනම් මෙතෙන්ද P සමානයි VI. එහා පැත්තටත් P සමානයි VI. මෙයාගේ විභවාන්තරය 96යි. ධාරාව 0.1යි. 9.6යි වොට්. මෙතන 144යි 0.1යි 14.4යි වොට්. එහෙනම් ඔය කියන ආකාරයට බල්බ් ශ්‍රේණිගතව හයි කරන්නේ නැහැ ගෙවල් වලට. එහෙම වුණොත් සමහර බල්බ් වලට කරන්ට් එක තිබ්බට එයාගේ එළිය හොඳටම අඩු වෙනවා. එහෙනම් විද්‍යුත් උපකරණයක ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙනවා මොකද්ද? විද්‍යුත් විභවාන්තරය කියන එක. විද්‍යුත් විභවාන්තරය කියන එක අතිශය වැදගත් වෙනවා. right එන්න බලන්න තුන්වෙනි ගාන. ප්‍රතිරෝධය ඕම් 50ක් වන විදුලි ස්ථිරකයක් ඇම්පියර 5ක ධාරාවක් ඇද ගන්නවා. තප්පර 20කදී ඉන් පිටවන තාප ප්‍රමාණය හා ප්‍රතිරෝධය ඕම් 50යි. විදුලි ස්ථිරකයක් ඇම්පියර 5ක ධාරාවක් ඇදලා ගන්න. තප්පර 20කදී පිටවන තාපය මම ගන්නවා W කියලා. W තමයි හොයන්නේ. එහෙනම් මොකද? W සමානයි I වර්ගය RT. W සමානයි I වර්ගය RT. එහෙනම් I කියන්නේ 5 වර්ගය, R කියන්නේ 50යි, T කියන්නේ 20යි. 5 වර්ගයේ 25යි, මෙතන 50යි, මෙතන 20යි. දෙදාස් 500 දෙන්නේ. විසි පන්දාහයිනේ. 25000යි ජූල් 25000. හැටින් බලන්න හතරවෙනි ගාන. නිවෙසක පහත සඳහන් විදුලි උපකරණ භාවිතා කිරීම පිණිස සැකසූ 240 වෝල්ට් පරිපථයක් තියෙනවා. දැන් පුළුවන් වෙන්න ඕනේ ගණන් හදන්න.
A 240යි වෝල්ට් 60යි වෝල්ට්. B 240යි වෝල්ට් 720යි වෝල්ට්. C 240යි වෝල්ට් 1 කිලෝවෝල්ට්. එහෙනම් අපිට මේ එක් උපකරණය තුලින් ගලාගෙන යන ධාරාවයි හොයන්න වෙන්නේ. හේතුව විනායකයක් නෙහන්නේ, ඒ කියන්නේ ෆියුස් එකක්. එහෙම නේද? බලන්න උත්තර ටික බලපුවම උත්තර තියෙන්නේ ඇම්පියර් වලින්. එහෙනම් මෙයාගේ ගලන ධාරාව I1, මෙයාගේ ගලන ධාරාව I2, මෙයාගේ ගලන ධාරාව I3 නම් I1 I2 I3 හොයන්න ඕනේ. එහෙනම් මේකට ගන්න බලන්න P සමානයි VI. එහෙනම් I කියන්නේ P බෙදීම V. I කියන්නේ P බෙදීම V. එහෙනම් මෙතන P 60යි. P වලගේ 240. මෙතන P කියන්නේ 720යි. P වලගේ 240. මෙතන P කියන්නේ 1 කිලෝවොට් කියන්නේ 1000යි වොට්. බෙදීම 240. මම එක අවස්ථාවෙදී ගලන ධාරාවන් නම් බලන්න. ඇට බෙදීම 240. 0.25 ඇම්පියර්. 720 බෙදීම 240. 3 ඇම්පියර්. 1000 බෙදීම 240. 4.16 एम्पियर. අහන්නේ මොකක්ද කියන්නේ? මෙන්න මේ විදුලි පරිපථය ක්‍රියාත්මක කිරීමේදී අඩුම ධාරාවක් දැරිය හැකි විනායකයෙක්. පොඩි කතන්දරයක් තියෙනවද? එක්කෙනෙක් දාලා දෙනවා 5යි කියලා. දැන් ওই උපකරණ තුනම ක්‍රියාත්මක කරොත් කොච්චර ධාරාවක් ඕනේද එකපාරකට? ඔය තුනේ එකතුවනේ වෙන්න ඕනේ. හතයි දශම 4.1ක් වෙනවා. මේ තුනටම අවශ්‍ය වෙනවා මෙච්චරක ධාරාවක්. එතකොට ඇම්පියර දෙක ගන්න බෑ. දෙක දැම්මොත් පිච්චෙනවා. ඇම්පියර 3 ගන්නත් බෑ. 5 ගන්නත් බෑ පිච්චෙනවා. 10 දිනනවා 15 තියෙනවා. එහෙනම් වඩා සාධාරණ අගයකට යන්න පුළුවන් ඇම්පියර කීයද? 10යි. ඇම්පියර 10 තමයි අපිට යන්න පුළුවන්. ගැටළු අංකයේ 5 සිට ගැටළු අංකයේ 12 දක්වා මේ ගණන් ටික එමුණත් හදන්න
ආයේ ඔයගොල්ලන්ගේ පන්තියේ ඉදිරියට රෑ පන්තිය තියලා